එහෙනම් අපි බලමු සෛල චක්‍රය සහ සෛල විභාජන ක්‍රියාවලිය. එතකොට සෛල චක්‍රය කියලා කියන්නේ එක් සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානය තෙක් සෛලයක සිදුවන සිදුවීම් අනුපිළිවෙල තමයි සෛල චක්‍රය කියලා අර්ථ දක්වන්නේ. එක් සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානය දක්වා සෛලයක සිදුවන සිදුවීම් අනුපිළිවෙල. එතකොට මේ සෛල චක්‍රය අර්ථ දැක්වීමේදී අපිට කියන්න පුළුවන් එක් සෛල විභාජනයක ආරම්භයේ සිට ඊළඟ සෛල විභාජනයේ ආරම්භය දක්වා සෛලයක සිදුවන සිදුවීම් අනුපිළිවෙල කියලත් කොහොම කීවත් සෛල චක්‍රයේ අර්ථ දැක්වීම නිවැරදි. රිසෝස් බුක් එකේ තියෙන්නේ එක් සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානය දක්වා මේ අර්ථ දැක්වීම. ඒ නිසා අපි මේ විදිහට ඉගෙන ගමු. ඉතින් මේ අනූනන සෛල විභාජනය සිදු වුණාට පස්සේ දැන් සෛල විභාජන ක්‍රම දෙකක් තියෙනවා. ඇත්තටම මේක න්‍යෂ්ටි විභාජන ක්‍රම. සෛල විභාජන ක්‍රම නෙමෙයි සත්‍ය වශයෙන්ම ගත්තොත් මේවා න්‍යෂ්ටි විභාජන ක්‍රම. එතකොට න්‍යෂ්ටි විභාජන ක්‍රම දෙකෙන් එකක් තමයි අනූනන විභාජනය, අනික ඌනන විභාජනය නේද? ඉතින් මේ අනූනන විභාජනයේ අවසානයේදී අනූනන සෛල විභාජනයේ අවසානයේදී සෛල විභාජනය කියලා කියන්නේ න්‍යෂ්ටි විභාජනය සහ සෛල ප්ලාස්මීය විභාජනය කියන දෙකම එකට ගත්තාම සෛල විභාජනය කියලා හඳුන්වනවා. ඉතින් අනූනන සෛල විභාජනයේ අවසානයේදී එහෙනම් මාතෘ සෛලයට සමාන ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ සෛල දෙකක් සෑදෙනවා. දුහිතෘ සෛල කියලා කියන්නේ නිපද වෙන නව සෛල වලට නේද? නව සෛල වලට. ඉතින් ශූන්‍යෂ්ටික සෛල චක්‍රය අපි හැඳින්වීම තමයි ඉස්සෙල්ලා කතා කරේ. එක් සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානයේ දක්වා සෛලයක සිදුවන සිදුවීම් අනුපිළිවෙල. ඉතින් මේ සෛල චක්‍රයේදී ශූන්‍යෂ්ටික සෛල චක්‍රයේදී ප්‍රධාන කලා දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන් ශූන්‍යෂ්ටික සෛල චක්‍රයේ. ඒ තමයි අනූනන කලාව සහ අන්තර් කලාව. අන්තර් කලාව ඒ වගේම අනූනන කලාව. අන්තර් කලාව සහ අනූනන කලාව. මේ අන්තර් කලාව තමයි සෛල චක්‍රයෙන් 90%ක්ම තියෙන්නේ. අනූනන කලාව තියෙන 10%යි. ඉතින් මේ අන්තර් කලාව නැවත කලා තුනකට බෙදෙනවා. G1 කලාව, S කලාව, G2 කලාව කියලා. ඒ වගේම අනූනන කලාව නැවත බෙදෙනවා ප්‍රාක් කලාව, පෙරයෝග කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව, ඊට පස්සේ අවසානයේ සෛල ප්ලාස්ම විභාජනය. සෛල ප්ලාස්ම විභාජනය. අර පළවෙනි පියවර පහේදී සිද්ධ වෙන්නේ න්‍යෂ්ටිය දෙකට බෙදෙන එක. න්‍යෂ්ටි දෙකක් සෑදෙන එක. ඊට පස්සේ න්‍යෂ්ටි දෙක සෛල දෙක බවට පත් වෙන්නේ සෛල ප්ලාස්මය දෙකට බෙදිලා නේද? විභාජනය වෙලා. ඉතින් සෛල ප්ලාස්ම විභාජනය කියලා ඒකට කියනවා. ඉතින් මේ සෛල චක්‍රය අපිට මේ වෘත්තය තුල පෙන්වන්න පුළුවන් 90%ක් පවතිනවා අන්තර් කලාව, 10%යි අනූනන කලාව. අන්තර් කලාව නැවත අවධි 3කට බෙදෙනවා. එතකොට මෙතන ඉඳලා මෙතෙන්දම තියෙන්නේ අන්තර් කලාව නේද? අන්තර් කලාව නැවත අවධි 3කට බෙදෙනවා. G1 කලාව, S කලාව, G2 කලාව කියලා. ඊට පස්සේ මේ ටික තමයි
අනූනන කලාව කියන්නේ අනූනන කලාවටම කියනවා M කලාව කියලා. M කලාව කියලා කියනවා. මේ M කලාව නැවත අවදි 6කට අපිට බෙදන්න පුළුවන්. ප්‍රාක් කලාව, පෙරයෝග කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව සහ සෛලප්ලාස්ම විභාජනය. දැන් මෙතන අපි A B C D E F කියලා පෙන්නුවොත් අපිට මෙතන A B C D E F ටික පෙන්වන්න පුළුවන්. එහෙනම් ශූන්‍යාෂ්ටික සෛල චක්‍රයේ ප්‍රධාන කලා දෙකයි අන්තර් කලාව සහ අනූනන කලාව. අන්තර් කලාවේ කලා තුනයි G1 කලාව, S කලාව, G2 කලාව. අනූනන කලාවේ කලා පිළිවෙලින් අපි පෙන්වලා තියෙනවා ප්‍රාක් කලාව, පෙරයෝග කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව, සෛලප්ලාස්ම විභාජනය. ඉතින් මේ ශූන්‍යාෂ්ටික සෛල චක්‍රයේ සෛල ගමන් කරද්දී එතකොට අනූනන කලාව පහු කරාට පස්සේ මුලින්ම අවතීර්ණ වෙන්නේ G1 කියන අවධියට නේද? ඊට පස්සේ G1 පහු කරලා S කලාවටපත් වෙනවා. S කලාව පහු කරලා G2 කලාවටපත් වෙනවා. G2 කලාවේ තියෙන සෛලයක් තමයි නැවත විභාජනය වෙන්නේ. ඕක චක්‍රයක් විදිහට සිද්ධ වෙනවා. ඉතින් අපි ඉදිරියට බලාගෙන ගියොත් එහෙම ශූන්‍යාෂ්ටික අනූනන සෛල චක්‍රයේ ප්‍රධාන කලා දෙකකට වෙන් කරන්න පුළුවන්. එහෙනම් අර කලින් කතා කරා වගේ ඒ මොන කලාද? අන්තර් කලාව සහ M කලාව නේද? M කලාව හේවත් අනූනන කලාව. ඊට පස්සේ මේ අන්තර් කලාව ගැන අපි විස්තර කරොත් එහෙම අන්තර් කලාව තමයි සෛල විභාජනයේ දීර්ඝතම කලාව වෙන්නේ. සෛල චක්‍රයේ 90ක් පමණ අන්තර් කලාව තමයි පවතින්නේ. ඉතින් අන්තර් කලාව නැවත කලා තුනකට වෙන් කරනවා. G1 කලාව නැත්නම් පළමු පරතර කලාව, S කලාව නැත්නම් සංශ්ලේෂණ කලාව. දැන් මෙතන G කියලා කියන්නේ gap කියන්නේ. first gap කියන්නේ G1 කියලා කියනවා නේද? synthesis කියන්නේ තමයි සංශ්ලේෂණ කලාව කියන්නේ තමයි S කලාව කියන්නේ. G2 කලාව, G2 කලාව කියන්නේ දෙවන පරතර කලාව. ඉතින් මේ එක් කලාවලදී සෛලයේ සිදුවන වෙනස්කම් අපි දැනගන්න ඕනි. අපි මේ ඒ වෙනස්කම් බැලුවොත් එහෙනම් මොනවද ඒ වෙනස්කම් වෙන්නේ? G1 කලාවේදී ප්‍රෝටීන සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ප්‍රෝටීන සංශ්ලේෂණය විදිහට මොන ප්‍රෝටීනද සංශ්ලේෂණය වෙන්නේ? S කලාවට අවශ්‍ය ප්‍රෝටීන. මොකද ඊගාවටපත් වෙන්නේ S කලාවට නිසා. ඉතින් ඊට පස්සේ සෛල වර්ධනයට අවශ්‍ය සෛලීය ඉන්ද්‍රයිකා නිපදවීම සිද්ධ වෙනවා G1 කලාවේදී. සෛලීය ඉන්ද්‍රයිකා නිපදවීම. සෛල වර්ධනයට අවශ්‍ය සෛලීය ඉන්ද්‍රයිකා නිපදවීම. ඊට අමතරව RNA සංශ්ලේෂණය නැත්නම් RNA නිපදවීම සිද්ධ වෙනවා. මේ RNA නිපදවීම කියන එක රිසෝස් බුක් එකේ නැති නිසා මම මේකේ වෙනම කතා කරන්නේ ඒකයි. RNA නිපදවීම සිද්ධ වෙන්නේ මේ G1 කලාවේදී. ඊළඟට S කලාව ගත්තොත් එහෙම හිස්ටෝන් ප්‍රෝටීනය සංශ්ලේෂණය වෙනවා. ඒ කියන්නේ S කලාවේදී ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා. හැබැයි මොන ප්‍රෝටීනයද? හිස්ටෝන් කියන ප්‍රෝටීනය තමයි සංශ්ලේෂණය වෙන්නේ. ඒ වගේම DNA ප්‍රතිවලිත වීම සිද්ධ වෙන්නේ S කලාවේදී. DNA ප්‍රතිවලිත වීම කියලා කියන්නේ මොකද්ද? අර න්‍යෂ්ටිය තුල අඩංගු DNA අණු සර්ව සම DNA නිපදවනවා. දැන් කිසියම් DNA අණුවක් තියෙනවා නම් වර්ණ දේහයක් තුල DNA අණුවක් අඩංගු වෙනවනේ. එතකොට මේ වර්ණ දේහවල අඩංගු සෑම DNA අණුවක්ම විශාල DNA අණුවක්ම නව සර්ව සම DNA අණුව බැගින් සාදනවා. ඒ වගේම මේ නව DNA අණු හිස්ටෝන් ප්‍රෝටීන මත වෙලිලා DNA කියන්නේ හිස්ටෝන් ප්‍රෝටීන මත මේ DNA වෙලිලා ක්‍රොමැටින් සෑදීම සිද්ධ වෙනවා. ක්‍රොමැටින් සාදනවා. එතකොට අන්තර් කලාවේ පවතින සෛලයක වර්ණ දේහ වලට කියන්නේ ක්‍රොමැටින් කියලා. නැතුව වර්ණ දේහ කියලා කියන්නේ නැහැ. ක්‍රෝමසෝම කියලා කියන්නේ වර්ණ දේහ වලට. ක්‍රෝමසෝම කියලා කියන්නේ නැහැ. ක්‍රොමැටින් කියලා තමයි කියන්නේ. මොකද අන්තර් කලාවේ තියෙන සෛලයක වර්ණ දේහ විශේෂිතයි.
එතකොට ආලෝක අන්වීක්ෂයෙන් පේන්නේ නැහැ මේ ක්‍රොමැටින්. ක්‍රොමැටින් පේන්නේ නැහැ ආලෝක අන්වීක්ෂයෙන්. මේක ජාලයක් විදිහට තියෙන්නේ ක්‍රොමැටින්. දැන් න්‍යෂ්ටිය මේ වගේ න න්‍යෂ්ටිය තුල ක්‍රොමැටින් මේ වගේ ජාලයක් විදිහට තියෙනවා. ඒ වගේම ඊටාම සිහින් මේ ක්‍රොමැටින් තන්තු. ඒ නිසා ආලෝක අන්වීක්ෂයෙන් පේන්නේ නැහැ. ඉතින් G2 කලාවේදීත් ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා. එහෙනම් මේ කලා තුනේදීම ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා. හැබැයි සංශ්ලේෂණය වෙන ප්‍රෝටීන එකිනෙක වෙනස් නේද? G1 කලාවේදී සාදන ප්‍රෝටීන S කලාවට අවශ්‍ය ප්‍රෝටීන. S කලාවේදී නිපදවන ප්‍රෝටීන හිස්ටෝන්. G2 කලාවේදී නිපදවන ප්‍රෝටීන අනූනන කලාවට අවශ්‍ය ප්‍රෝටීන. මොකද ඒකට හේතුව G2න් පස්සේ යන්නේ අනූනන කලාවටනේ. ඉතින් අනූනන කලාවට අවශ්‍ය ප්‍රෝටීන. ඒ වගේම සෛල වර්ධනයට අවශ්‍ය සෛලීය ඉන්ද්‍රිකා සෑදීම සිද්ධ වෙනවා. එහෙනම් G1 දී සෛල ඉන්ද්‍රිකා හැදුවා. G2 දී සෛලීය ඉන්ද්‍රිකා නිපදවනවා. ඒ වගේම කේන්ද්‍ර දේහ ද්විකරණය සිද්ධ වෙනවා. සත්ත්ව සෛලවල. සත්ත්ව සෛලවල කේන්ද්‍ර දේහ පවතින්නේ. කේන්ද්‍ර දේහ දෙකක් අඩංගුයි G2 කලාවේ පවතින සෛලයක. ඊට පස්සේ මේ පිරික්සුම් ස්ථාන කියන විස්තරයක් අපිට හම්බ වෙනවා. මේ පිරික්සුම් ස්ථානයක් කියලා කියන්නේ අර සෛල චක්‍රයේ ඉදිරියට යෑමේ සංඥාව ලබා දෙන ස්ථානයක්. නැත්තම් දැන් හිතන්න මේ තියෙන සෛල චක්‍රය අපි ආපහු ඇන්දොත් එහෙම සෛල චක්‍රයේ G1 S G2 අනූනන කලාව. ඉතින් මේකෙදී අනූනන කලාවේදීත් තියෙනවා පිරික්සුම් ස්ථානයක්. G1 දිත් හම්බ වෙනවා පිරික්සුම ස්ථානයක්. G2 අවසානයේදීත් හම්බ වෙනවා පිරික්සුම ස්ථානයක්. එතකොට M කලාව G1 G2 කියන අවධි තුනේම පිරික්සුම ස්ථාන තියෙනවා. S කියන කලාවේදී විතරයි පිරික්සුම ස්ථානයක් නැත්තේ. එතකොට මේකෙදි වෙන්නේ සෛලය ඉදිරියට යාමට සූදානම් බව මේ පිරික්සුම ස්ථානයේ සංඥාවක් විදිහට ලබා දෙනවා. ඉතින් සමහර බොහෝ සෛලවල මේ G1 පිරික්සුම ස්ථානයෙන් පස්සේ ඉදිරියට යාමේ සංඥාව ලබා දෙන්නේ නැහැ. ඒ අනුව G0 කියන විභාජනය නොවන කලාවකටපත් වෙනවා සෛලය. ඒතකොට අපේ දේහයේ තියෙන ස්නායු සෛල, පේශි සෛල වගේ බොහෝ සෛලවල විභාජනය නතර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ G0 කලාවේ තමයි තියෙන්නේ. ඉදිරියට යෑමේ සංඥාව ලබා දීලා නැහැ. හැබැයි ඉදිරියට යෑමේ සංඥාව ලබා දුන්නොත් මොකද වෙන්නේ? ඉදිරි කලාවට අවතීර්ණ වෙනවා. S කලාව G2 M කලාවට අවතීර්ණ වෙනවා. එහෙනම් පිරික්සුම ස්ථාන කොයි ස්ථානවල තියෙන්නේ G1 G2 සහ M කියන කලාවලදී හම්බ වෙනවා. එහෙනම් සෛල විභාජනයේ ඉදිරි කලාවලට යෑම සඳහා සෛලයේ සූදානම් බව සහතික කිරීමට පවතින G1 G2 M කලාවල ඇති සෛල චක්‍රය පාලනය කරන ස්ථානවලට කියනවා පිරික්සුම් ස්ථාන කියලා. ඔන්න පිරික්සුම් ස්ථානය කියන්නේ මොකක්ද කියලා තියෙනවා. එතකොට සමහර සෛලවලට G1 පිරික්සුම් ස්ථානයේදීම ඉදිරියට යෑමේ සංඥාව ලැබෙනවා. එතකොට ඉදිරියට යෑම සිද්ධ වෙනවා නේද? එතකොට G1 ස්ථානයෙන් ඉදිරියට යෑමේ සංඥාව ලැබුණොත් මොකද වෙන්නේ? එම සෛල G1 S G2 M කියන කලා සම්පූර්ණ කරලා සෛල විභාජනයට ලක් වෙනවා. හැබැයි G1 පිරික්සුම ස්ථානයේදී ඉදිරියට යෑමේ සංඥාව ලබා නොදුන් විට G1 පිරික්සුම ස්ථානයේදී ඉදිරියට යෑමේ සංඥාව ලබා නොදුන්නොත් මොකද වෙන්නේ? සෛල චක්‍රයෙන් මේ සෛලය ඉවත් වෙනවා. ඉවත් වෙලා G0 කලාව කියන හඳුන්වන විභාජනය නොවන අධීරයට ඇතුළු වෙනවා. ඒතර මිනිස් දේහයේ තියෙන බොහෝ සෛල තියෙන G0 කලාවේ. ස්නායු සෛල, පේශි සෛල, ස්නායු සෛලෙම හානි වුණොත් එහෙම ස්නායු සෛලයට හානියක් සිදු වුණොත් එහෙම නැවත සාදා ගන්න බෑ. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය වෙන්නේ නැහැ. මොකද විභාජනය වෙන්නේ නැති නිසා. ඉතින් ඒ තමයි අපි පිරික්සුම් ස්ථාන පිළිබඳව පවතින විස්තරය තමයි අපි කතා කරේ. ඊට පස්සේ තියෙනවා M කලාව ගැන කතා කරන්න. නැත්නම් අනූනන කලාව ගැන කතා කරන්න. ඒතකොට සෛල චක්‍රයෙන් 10% පමණ පවතින ආවරණය කරන්නේ මොන කලාවද? අනූනන කලාව. අනූනන කලාවේ නැවත අවධි දෙකක් තියෙනවා. ඒ අවධි දෙක මොකද්ද? අනූනනය සහ සෛලප්ලාස්ම විභාජනය. අනූනනයේදී සිද්ධ වෙන්නේ න්‍යෂ්ටිය දෙකට බෙදෙනවා. න්‍යෂ්ටිය විභාජනය වෙනවා. සෛලප්ලාස්ම විභාජනයේදී
ප්ලාස්මය සෛල ප්ලාස්මය තමයි විභාජනය සිද්ධ වෙන්නේ. ඉතින් මේ න්‍යෂ්ටි විභාජනයේදී පියවර 5ක් නැවත අපි කතා කරනවා. ප්‍රාක් කලාව, පෙර යෝග කලාව, යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව කියලා. ඊට පස්සේ දැන් මේ රූපසටහනේ තියෙන්නේ A B C D E කියලා නම් කරලා තියෙනවා. මෙතන A තියෙනවා මේ සෛල දෙක. මෙතන B පෙන්නනවා මේ සෛල දෙක. C මෙතන තියෙනවා D මෙතන තියෙනවා E. එතකොට මේ එක් අකුරු වලින් පෙන්නලා තියෙන්නේ සෛල විභාජනයේ අනුමූලන විභාජනයේ කලා 4ක්. එතකොට අපිට පුළුවනි මේක පාඩම ඉගෙන ගත්තට පස්සේ නම් කරන්න. ඉතින් අනුමූලනය ගැන අපි කතා කරන්න ගත්තොත් අනුමූලන විභාජනය ගැන එක් මාතෘ න්‍යෂ්ටියකින් සෛලයකින් නෙමෙයි න්‍යෂ්ටියකින් ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවන න්‍යෂ්ටි විභාජන ක්‍රමය තමයි අනුමූලනය කියලා කියන්නේ. අපි හිතමු මේක ද්විගුණ සෛලයක් කියලා. ද්විගුණ සෛලය. දැන් අපි මිනිසා කියන්නේ ද්විගුණ ජීවියෙක්. මිනිසාගේ වර්ණ දෙහ සංඛ්‍යාව කීයද? 46යි නේද? 46යි කියලා කියන්නේ n සමානයි 23යි කියන එක. මිනිසාගේ n සමානයි 23යි. එතකොට මේ 2n කියලා කියන්නේ 46යි නේද? ඒතකොට මේ 2n වලින් තමයි ද්විගුණ ජීවියෙක් පෙන්වන්නේ. එතකොට 2nම සෛල දෙකක් ඇති වෙනවා. මේ සෛල දෙක ප්‍රවේණිකව සර්ව සමයි. ඒ වගේම n කියන න්‍යෂ්ටියක් ගත්තොත් සර්ව සම න්‍යෂ්ටි n ඒක ගුණ න්‍යෂ්ටි දෙකක් සාදන්න පුළුවන්. මේකත් අනුමූලනයම තමයි. ඉතින් මේ අනුමූලන විභාජනය අවධි 5කට බෙදා පෙන්වන්න පුළුවන්. ඒ අවධි 5 නැවත නැවත අපි කිව්වා නම් ටික නේද? ඉතින් ප්‍රාක් කලාව ගැන මුලින්ම බැලුවොත් එහෙම ක්‍රොමැටින් තන්තු කෙටි වීම සහ ඝන වීම සිද්ධ වෙනවා. දැන් මම කියවනේ අනුමූලන අන්තර් කලාවේ තියෙන සෛලයක වර්ණ දේහ වලට කියන්නේ ක්‍රොමැටින් කියලා. මේ ක්‍රොමැටින් ඊටම සිහින් තන්තු ජාලයක්. මේ ක්‍රොමැටින් කෙටි වීම සහ ඝන වීම මගින් වර්ණ දේහ බවට පරිවර්තනය වෙනවා. ඉතින් විභාජනය වෙන අවස්ථාවේදී ක්‍රොමැටින් වලට කියන්නේ වර්ණ දේහ කියලා මම කිව්වා. එතකොට ක්‍රොමැටින් කියලා කියන්නේ අන්තර් කලාවේ තියෙද්දි අනුමූලන කලාවේදී තියෙද්දි ඒවට කියනවා වර්ණ දේහ කියලා. ඉතින් ක්‍රොමැටින් ආලෝක අන්වික්ෂයෙන් නිරීක්ෂණය වෙන්නේ නැහැ. හැබැයි වර්ණ දේහ ආලෝක අන්වික්ෂයෙන් පේනවා. දැන් උඩ තියෙන රූපේ ආලෝක අන්වික්ෂයෙන් පේන ඡායාරූපයක්. ලූණු මුලක විභාජනය වෙමින් පවතින සෛල. ලූණු මුලක් ගත්තොත් ලූණු මුල අග්‍රස්තයේ තියෙන සෛල අනුමූලනයෙන් විභාජනය වෙනවනේ. ඉතින් මේ ලූණු මුලක අනුමූලනය වෙමින් පවතින සෛල තමයි මේ රූපේ තියෙන්නේ. ඉතින් දැන් මේ බලන්න B කියන සංකේතයෙන් පෙන්වන්නේ ප්‍රාක් කලාව. මේ තියෙන ප්‍රාක් කලාව. එතකොට ප්‍රාක් කලාවේදී වර්ණ දේහ අපිට පේන්න තියෙනව නේද? ආලෝක අන්වීක්ෂණ බලද්දී වර්ණ දේහ නිරීක්ෂණය වෙනවා හොඳට පැහැදිලිව. හැබැයි ඒ කියන ලකුණෙන් පෙන්වන්නේ අකුරෙන් පෙන්වන්නේ අන්තර් කලාවේ තියෙන න්‍යෂ්ටි. අන්තර් කලාවේදී වර්ණ දේහ පැහැදිලි නැහැ. ඉතින් ප්‍රාක් කලාව B වලින් පෙන්නනවා, අන්තර් කලාව A වලින් පෙන්නනවා. එතකොට ඊට පස්සේ ක්‍රොමැටින් තන්තු කෙටි වීම සහ ඝන වීම මගින් වර්ණ දේහ බවට පරිවර්තනය වෙලා තියෙන ක්‍රොමැටින් න්‍යෂ්ටිකාව අතුරුදහන් වෙලා යනවා. මේ ප්‍රාක් කලාවේදී න්‍යෂ්ටිකාව අතුරුදහන් වෙනවා. සෙන්ට්‍රොමියරය සමග සම්බන්ධ වී ඇති සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිතව වර්ණ දේහ නිරීක්ෂණය වෙන්න පටන් ගන්නවා. එතකොට සෙන්ට්‍රොමියරය සමග සම්බන්ධ වී ඇති සහෝදර වර්ණ දේහාංශ දෙකක් මම අඳින්නම්. එතකොට මේ වර්ණ දේහාංශ කොහෙසීන් කියන විශේෂිත ප්‍රෝටීනයෙන් තමයි මේ වර්ණ දේහ බාහුව බැඳලා තියාගෙන ඉන්නේ. සහෝදර වර්ණ දේහාංශ දෙක මේ වගේ ඇඳොත් මේ තියෙන සහෝදර වර්ණ දේහාංශ දෙක නම් මේක තදින් කොහෙසින් ප්‍රෝටීනෙන් තදින් බැඳිලා තියෙනවා මේ සෙන්ට්‍රොමියරය කියන ස්ථානයේදී. මේ තියෙන සෙන්ට්‍රොමියරය
සෙන්ට්‍රොමියරය. සෙන්ට්‍රොමියරය කියන ස්ථානයේදී කොහෙසීන් ප්‍රෝටීනය තමයි මේ සෙන්ට්‍රොමියරය කියන්නේ මේ ස්ථානයට කියන නමක්. එතකොට මේ ප්‍රෝටීනය තමයි කොහෙසීන්. එතකොට මේ කොහෙසීන් ප්‍රෝටීනය මේ බාහුව දිගටම වගේ තියෙනවා මේ වගේ. කොහෙසීන් ප්‍රෝටීනය සෙන්ට්‍රොමියරය විතරක් නෙමෙයි දිගටම තියෙනවා කොහෙසීන්. හැබැයි තදින් බෙදලා තියෙනවා සෙන්ට්‍රොමියරය කියන ස්ථානයේදී. මේ තියෙන්නේ කොහෙසීන් ප්‍රෝටීනය. කොහෙසීන්. ඉතින් ඕන් ওই විදිහට මේ තියෙන සහෝදර වර්ණ දේහාංශ. සහෝදර වර්ණ දේහාංශ කොහෙසීන් ප්‍රෝටීනෙන් බැඳිලා තියෙනවා. සෙන්ට්‍රොමියරය කියන ස්ථානයේදී තදින් බැඳිලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වර්ණ දේහ නිරීක්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අනූනන තර්කුව සෑදීම ආරම්භ වෙනවා. අනූනන තර්කුව සෑදීම ආරම්භ වෙනවා. අනූනන තර්කුව කියලා කියන්නේ මේ වගේ කේන්ද්‍ර දේහ අයිති වෙනවා අනූනන තර්කුවට. ඊළඟට කේන්ද්‍ර දේහ අතර තර්කු තන්තු නැත්නම් තර්කු ශුද්‍ර නාලිකා ගමන් කරන්න පටන් ගන්නවා. එහෙනම් කේන්ද්‍ර දේහ තර්කු ශුද්‍ර නාලිකා සහ තුරුව අයිති වෙනවා. තුරුව කියලා කියන්නේ මේ වගේ කෙටි ශුද්‍ර නාලිකා විහිදෙනවනේ මේ කේන්ද්‍ර දේහ වලින්. ඉතින් මේ තියෙන කේන්ද්‍ර දේහ මේ තියෙන තර්කු ශුද්‍ර නාලිකා කෙටි ශුද්‍ර නාලිකාක් තියෙනවා. ඒ වගේම තුරුව කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ මේ රවුමෙන් පෙන්වන්නේ තුරුව. ඉතින් ඔන්න ඔය මේ සම්පූර්ණ රූපසටහනෙම පෙන්වන්නේ අනූනන තර්කුව. අනූනන තර්කුව. එහෙනම් අනූනන තර්කුව සෑදීම ආරම්භ වෙනවා. අනූනන තර්කුවේ අඩංගු කොටස් මොනවද? කේන්ද්‍ර දේහ, තර්කු ශුද්‍ර නාලිකා සහ තුරුව. ඊළඟට කේන්ද්‍ර දේහ දෙක අතර ශුද්‍ර නාලිකා දික්වීම හේතුවෙන්. එතකොට මේ ශුද්‍ර නාලිකා දෙපැත්තටම දික්වීම සිද්ධ වෙනවා. දික්වීම හේතුවෙන් කේන්ද්‍ර දේහ සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කරනවා. ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කිරීම සිදු වෙනවා. ඉතින් එහෙනම් මෙතනදී අපි ඇන්දොත් එහෙම අන්තර් කලාවේ පවතින සෛලයක් සහ ප්‍රාක් කලාවේ පවතින සෛලයක්. අන්තර් කලාවේ පවතින සෛලයක තියෙනවා න්‍යෂ්ටි පටලය තියෙනවා, න්‍යෂ්ටිකාව තියෙනවා, ක්‍රොමැටින් ජාලය තියෙනවා. ඊට අමතරව අපි පෙන්නනවා අපිට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියකා දෙකක් විතරක් කේන්ද්‍ර දේහ. මේ තියෙන කේන්ද්‍ර දේහ, න්‍යෂ්ටි පටලය, ක්‍රොමැටින්, න්‍යෂ්ටිකාව. මේ තියෙන්නේ G2 අවධියේ තියෙන අන්තර් කලාවේ තියෙන සෛලයක්. G2 අන්තර් කලාවේ පවතින සෛලයක්. හැබැයි ප්‍රාක් කලාවට එළඹුණාට පස්සේ සෛලය කොයි වගේද කියලා අපි ඇන්දොත් ප්‍රාක් කලාවට එළඹුණාට පස්සේ න්‍යෂ්ටි පටල එහෙමම තියෙනවා. න්‍යෂ්ටි පටල එහෙමම තියෙනවා. ඊට පස්සේ අර විදිහට සහෝදර වර්ණ දේහාංශ වෙන් වුණ වර්ණ දේහ දක්නට ලැබෙනවා. එතකොට දැන් න්‍යෂ්ටිකාව නෑ, නොපෙනී ගිහිල්ලා. ඊට පස්සේ තර්කුව සෑදීම ආරම්භ වෙනවා කියලා කියනවානේ. ඉතින් මේ වගේ තර්කුව සෑදීම ආරම්භ වෙලා. ඔන්න මේම මැන්දේ ප්‍රාක් කලාවේ පවතින සෛලයක්. ප්‍රාක් කලාව. මේ ටික තුරුව, මේ සම්පූර්ණ ටික තර්කුව. ওই විදිහට අඳින්න පුළුවනි ප්‍රාක් කලාව. ඉතින් මේ ප්‍රාක් කලාවෙන් පස්සේ යනවා පෙරයෝග කලාවට. අපි බලමු පෙරයෝග කලාවේදී මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් පෙරයෝග කලාවේදී න්‍යෂ්ටි ආවරණය බිඳී යෑම සිද්ධ වෙනවා. න්‍යෂ්ටි ආවරණය බිඳී යනවා. ඊට පස්සේ වර්ණ දේහ තව දුරටත් ඝන වීමට පටන් ගන්නවා. ඒ වගේම කයිනටකෝ ලෙස හඳුන්වන විශේෂ ප්‍රෝටීනයක් මගින් එක් එක් වර්ණ දේහයේ
වර්ණ දේහාංශවල සෙන්ට්‍රොමියරය අසරදී ශුද්‍ර නාලිකා සම්බන්ධ වෙනවා. මෙතන වචනයක් අඩුයි ශුද්‍ර නාලිකා කියන එක. ශුද්‍ර නාලිකා සම්බන්ධ වෙනවා. නැත්නම් තර්ක ශුද්‍ර නාලිකා කියවත් හරි. තර්ක ශුද්‍ර නාලිකා සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. කොහොමද වෙන්නේ කියලා මම රූප සටහනකින් ඇඳලා පෙන්නන්නම්. දැන් මේ අපි හිතමු මේ තියෙන්නේ සහෝදර වර්ණ දේහාංශ යුගලක්. සහෝදර වර්ණ දේහාංශ යුගල තදින් බැඳෙන්නේ කොතනදීද? සෙන්ට්‍රොමියරේදී. සෙන්ට්‍රොමියරේ තියෙන මේ ප්‍රෝටීනයට කියනවා කොහෙසීන් කියලා නේද? කොහෙසීන්. එතකොට ඊට අමතරව තවත් ප්‍රෝටීනයක් මෙතනදී අපිට හම්බ වෙනවා. ඒ මොකද්ද? කයිනෙටකෝ කියන ප්‍රෝටීනය. කයිනෙටකෝ ප්‍රෝටීන අණු මේ වගේ තුනක් තියෙනවා. මෙතනත් කයිනෙටකෝ ප්‍රෝටීන අණු තුනක් මම අදින්නම්. මේ තියෙන්නේ කයිනෙටකෝ ප්‍රෝටීන. කයිනෙටකෝ. ඒතර මේවත් එක්ක සම්බන්ධ වෙනවා ශුද්‍ර නාලිකා. ශුද්‍ර නාලිකාවක් සම්බන්ධ වෙනවා. එකක් හෝ දෙකක් සම්බන්ධ වෙන්න පුළුවනි. දැන් මෙතනදී අනූනන විභාජනය නිසා ශුද්‍ර නාලිකා එකයි සම්බන්ධ වෙන්නේ. ඌනනයේදී ශුද්‍ර නාලිකා දෙකක් සම්බන්ධ වෙනවා දෙපැත්තෙන්. ඒ කියන්නේ ද්‍රව දෙකෙන්ම ඇවිල්ලා. එතන මේ තියෙන්නේ තර්ක ශුද්‍ර නාලිකාවක්. එතකොට මේ වගේ ශුද්‍ර නාලිකා වලට කියනවා කයිනටකෝ ශුද්‍ර නාලිකා කියලා. ඒකට හේතුව මොකද්ද? අර වර්ණ දේහයක කයිනටකෝවක් එක්ක සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඒ නිසා මේවට කියනවා කයිනටකෝ ශුද්‍ර නාලිකා කියලා. ඔන්න ඔය විදිහට සම්බන්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ කොයි අවධියේද? පෙරයෝග කලාවේදී. ඊට පස්සේ වර්ණ දේහවල කයිනෙටකෝ වලට සම්බන්ධ වී ඇති සමහර ශුද්‍ර නාලිකා වර්ණ දේහ ඉදිරියට සහ පසුපසට චලනය කරනවා. සෛලය තුල දැන් සෛලය ඔහොම තියෙනවා නම් වර්ණ දේහ දැන් මෙහෙම එනවනේ වර්ණ දේහ සම්බන්ධ වෙනවනේ. ශුද්‍ර නාලිකා වලට සම්බන්ධ වෙනවා. ඉදිරියට සහ පසුපසට චලනය වෙනවා මේ කයිනෙටකෝ ශුද්‍ර නාලිකා මගින් වර්ණ දේහ. කයිනෙටකෝ වලට සම්බන්ධ නොවූ ශුද්‍ර නාලිකා ප්‍රතිවිරුද්ධ ද්‍රව්‍යවල සිට පැමිණෙන ශුද්‍ර නාලිකා සමග අන්තර්ක්‍රියා සිදු කරනවා. එතකොට මෙතන අපි අඳින්න යන්නේ පෙරයෝග කලාව රූප සටහනක්. එතකොට සෛලය මෙහෙම තියෙනවා නම් සෛලයේ තියෙනවා දෙපැත්තේ සම්පූර්ණයෙන්ම ද්‍රව දෙක කරා ගිහිලා නෑ මේ වෙද්දිත් ශුද්‍ර නාලිකා. සමහර ශුද්‍ර නාලිකා එකිනෙක අන්තර්ක්‍රියා කරනවා මේ වගේ. සමහර ශුද්‍ර නාලිකා වලට සම්බන්ධ වෙලා අර වර්ණ දේහාංශ වෙන් වෙච්ච වර්ණ දේහ කයිනෙටකෝ ප්‍රෝටීනය මගින් සම්බන්ධ වෙනවා ශුද්‍ර නාලිකා වලට. ඊට පස්සේ මෙවුවා ඉදිරියට සහ පසුපසට චලනය කරන්න පටන් ගන්නවා. මේ වගේ ඉදිරියට සහ පසුපසට චලනය කරන්න පටන් ගන්නවා. එතකොට මේකේ අපිට නම් කරන්න පුළුවන් කයිනෙටකෝ ශුද්‍ර නාලිකාවක් මේ තියෙන්නේ. කයිනෙටකෝ ශුද්‍ර නාලිකා. මේ තියෙන කයිනෙටකෝ නොවන ශුද්‍ර නාලිකා දෙකක් නේද? නොවන ශුද්‍ර නාලිකා. කයිනෙටකෝ නොවන ශුද්‍ර නාලිකා. ඒ වගේම නොපෙනී යන න්‍යෂ්ටි ආවරණයේ කැබලි. න්‍යෂ්ටි ආවරණයේ කැබලි. නොපෙනී යන න්‍යෂ්ටි ආවරණයේ කැබලි. ඉතින් ඔය තමයි පෙරයෝග කලාව කියන්නේ. ඊට පස්සේ අපි බලමු යෝග කලාව ගැන.
ඉතින් මේ යෝග කලාවේදී කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ළඟාවීම සිද්ධ වෙනවා. ඒතකොට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කරලා එක් එක් ද්‍රවයේ සිට සමදුරින් පිහිටි යෝග කලා තලයට වර්ණ දේහ පැමිණෙනවා. එක් එක් ද්‍රවයේ සිට සමදුරින් තමයි මේ යෝග කලා තලය ඇති වෙන්නේ. අපි රූපය අඳිමු. සෑම වර්ණ දේහයක්ම යෝග කලා තලය මත පිහිටනවා. මෙම කලාව අවසානයේදී සෛලයේ එක් එක් වර්ණ දේහය ඒවායේ සෙන්ට්‍රොමියරයේ අසලදී කයිනටකෝ ශුද්‍ර නාලිකා වලට සම්බන්ධ වී යෝග කලා තලයේ පෙළ ගැසිලා තියෙනවා. එතකොට මේ එක් එක් වර්ණ දේහය සෙන්ට්‍රොමියරයේ ආසන්නයේ තියෙන කයිනටකෝ ශුද්‍ර නාලිකා වලට සම්බන්ධ වෙලා යෝග කලා තලයේ පවතිනවා. මේ කලාවට අදාළව රූප සටහන ඇඳොත් එහෙම මේ වගේ ප්ලාස්ම පටලයේ තියෙනවා නම් එතකොට දෙපස තියෙනවා කේන්ද්‍ර දේහ නැත්නම් සෙන්ට්‍රියෝල තියෙනවා. ඊට පස්සේ සමක තලය කියන්නේ වෙන්න මේ තලය. සමදුරින් තමයි පිහිටන්නේ එක් එක් ද්‍රවයේ සිට. මේ තමයි සමක තලය. සමක තලයේ මේ වර්ණ දේහාංශ වෙන් වුණ වර්ණ දේහ සමක තලයේ පිහිටනවා. අපි මුලින් ඉඳන්ම වර්ණ දේහ 4 නේන්දේ. ඒ වර්ණ දේහ 4 පෙන්නමු. 6ක් ඇඳනම් 6ක් පෙන්වන්න පුළුවන් අපිට. ඊට පස්සේ මේ සෑම වර්ණ දේහයකම සෙන්ට්‍රොමියරය ආසන්නයෙන් කයිනටකෝ ශුද්‍ර නාලිකා වබකින් ද්‍රව දෙකෙන්ම පැමිණෙන ශුද්‍ර නාලිකා සම්බන්ධ වෙලා තියෙනවා. සමහර ශුද්‍ර නාලිකා කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා විදිහට මේ වගේ තියෙනවා. සමහර ඒවා අර කෙටි ශුද්‍ර නාලිකා තුරුව සාදනවා. එතකොට මේ තමයි යෝග කලාව නේද? එතකොට යෝග සමක තලය නැත්නම් යෝග කලා තලය කියලා කියනවා මේකට. යෝග කලා තලය. යෝග කලා තලය. ඊට පස්සේ දැන් මේ සම්පූර්ණ ව්‍යුහය තමයි තර්කුව නේද? කොහෙද තුරුව තියෙන්නේ? මේ තියෙන තුරුවක්. මෙතන තියෙනවා තව තුරුවක්. හරි. ඒ තමයි යෝග කලාව. ඊට පස්සේ අපි යනවා වියෝග කලාව ගැන කතා කරන්න. ඒතර මේ වියෝග කලාවේදී සහෝදර වර්ණ දේහාංශ සෙන්ට්‍රොමියරයෙන් වෙන් වෙනවා. සහෝදර වර්ණ දේහාංශ සෙන්ට්‍රොමියරයෙන් වෙන්වීම සිද්ධ වෙනවා. කයිනටකෝ වලට සම්බන්ධ වූ ශුද්‍ර නාලිකා කෙටි වී වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ඇදිලා යනවා. ඒතොර වර්ණ දේහ කයිනටකෝ ශුද්‍ර නාලිකා කෙටි වීම නිසා මොකද වෙන්නේ? වර්ණ දේහවල වර්ණ දේහාංශ වෙන් වෙලා ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට ගමන් කරනවා. කයිනටකෝ වලට සම්බන්ධ නොවූ ශුද්‍ර නාලිකා දිගු වීම නිසා කයිනටකෝ වලට සම්බන්ධ නොවූ ශුද්‍ර නාලිකා දිගු වීම නිසා සෛලය දිගින් වැඩි වෙනවා. එහෙනම් මේ කයිනටකෝ සහ කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා එකිනෙකට වෙනස් හැසිරීම් දෙකක් තමයි පෙන්වන්නේ නේද? කයිනටකෝ ශුද්‍ර නාලිකා කෙටි වෙනවා. කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා දිගු වෙනවා. දිගු වීම නිසා සෛලය දික් අක්ෂය ඔස්සේ නැත්නම් දිගින් වැඩි වීම සිද්ධ වෙනවා. ඊළඟට වියෝග කලාව අවසන් වීම සමග සමාන සහ සම්පූර්ණ වර්ණ දේහ කට්ටල සෛලයේ එක් ද්‍රවයේ පිහිටනවා. ඒතර වියෝග කලාව අපි ඇඳලා පෙන්නුවත් රූප සටහනකින් වියෝග කලාව ටිකක් අපි සෛලය මේ වගේ දිගටි හැඩයකට ඇඳලා කමක් නැහැ මේකෙදි. මොකද අර කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා දිගින් වැඩිවීම නිසා සෛලය දික් වෙනවා කියලා කියනවනේ. ඒකට මේ තියෙන කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා ඊට පස්සේ දැන් වර්ණ දේහවල වර්ණ දේහාංශ වෙන් වෙලා වර්ණ දේහාංශය බැගින් තමයි ගමන් කරන්නේ. එතකොට වර්ණ දේහාංශ දෙක පාට දෙකකින් ඇඳනනම් අපි හිතමු වර්ණ දේහාංශ දෙක රතු සහ නිල් වලින් ඇඳ කියලා. එතකොට මේ පැත්තට නිල් පාට ඇඳලා මේ පැත්තට රතු පාට එහෙම අඳින්න පුළුවනි.
මේ තියෙන්නේ කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා. කයිනටකෝ නොවන ශුද්‍ර නාලිකා. මේ කයිනටකෝ ශුද්‍ර නාලිකා. කයිනටකෝ ශුද්‍ර නාලිකා. එතකොට මේ විදිහට අපිට පුළුවන් විയോഗ කලාව පෙන්වන්න. එතකොට මේ තියෙන වර්ණ දේහාංශ. වර්ණ දේහ නෙමෙයි නේද? වර්ණ දේහාංශ. එතකොට විയോഗ කලාව අවසානයේදී මේ එක් ද්‍රවයේ සමාන සහ සම්පූර්ණ වර්ණ දේහ කට්ටලය බැගින් පවතිනවා. ඊට පස්සේ හමු වෙනවා අන්ත කලාව. අන්ත කලාවේදී ප්‍රතිවිරුද්ධ ද්‍රවවල ඇති එක් වර්ණ දේහ කට්ටල වටා න්‍යෂ්ටි ආවරණය නැවත සෑදෙනවා. න්‍යෂ්ටිකාව නැවත දර්ශනය වෙනවා. තර්ක ශුද්‍ර නාලිකා විබහු අවයවීකරණය වෙනවා. එතකොට විබහු අවයවීකරණය කියලා කියන්නේ මොකද්ද? දැන් බහු අවයවීකරණය කියොත් එහෙම තර්ක ශුද්‍ර නාලිකා සෑදෙනවා. මොකද ශුද්‍ර නාලිකා සෑදෙන්නේ ප්‍රෝටීන වලින්. ප්‍රෝටීන කියන්නේ බහු අවයවික. ඒ නිසා ඉතින් තර්ක ශුද්‍ර නාලිකා එතකොට විබහු අවයවීකරණය වෙලා මොකද වෙන්නේ? ප්‍රෝටීන බිඳ වැටෙනවා කියන එක තමයි මේකද කියන්නේ. මොකද ශුද්‍ර නාලිකා ප්‍රෝටීන වලින් සෑදෙන්නේ නේද? එතකොට දැන් ප්‍රෝටීන සෑදීමට කියනවනේ ප්‍රෝටීන බහු අවයවීකරණය වෙනවා කියලා. ඒ වගේම ප්‍රෝටීන බිඳ වැටෙනවට කියනවා විබහු අවයවීකරණය වෙනවා කියලා. මේකෙදි ඇමයිනෝ අම්ල බවට බිඳ වැටීම සිද්ධ වෙලා තර්ක ශුද්‍ර නාලිකා බිඳ වැටීම සිද්ධ වෙනවා. ක්‍රොමැටින් සෑදීම සඳහා වර්ණ දේහ ලෙහි ඝන වීම අඩු වෙනවා. එතකොට ක්‍රොමැටින් සෑදීමට අවශ්‍යයිනේ. එතකොට ක්‍රොමැටින් සෑදීම සඳහා වර්ණ දේහ ලෙහිලා ඝන වීම අඩු වෙලා එකිනෙකට ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් සෑදීම සිද්ධ වෙනවා. ඉතින් අපිට මේක පෙන්වන්න පුළුවන් මෙතනදී දැන් ප්ලාස්ම විභාජනය මෙතනදී අන්ත කලාව සහ ප්ලාස්ම විභාජනය දෙකම එකට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ දෙකටම හරියන රූප සටහනක් ඇඳ හැකි. එතකොට සෑදෙන නව න්‍යෂ්ටි පටලය න්‍යෂ්ටිකාව පේන්න ගන්නවා. ඒ වගේම අර ක්‍රොමැටින් සෑදීම සඳහා වර්ණ දේහ ලෙහි ඝනකම අඩු වෙනවා. ඒ වගේම කේන්ද්‍ර දේහ එක බැගින් පවතිනවා. තර්කු නොපෙනිලා ගිහිල්ලා. ඉතින් මේක සෑදෙන නව න්‍යෂ්ටි පටලය. ක්‍රොමැටින් න්‍යෂ්ටිකාව කේන්ද්‍ර දේහය මේ කියන්නේ බේදන එලියක් මේ තියෙන්නේ. බේදන එලිය. එතකොට මේ ප්ලාස්ම පටලයම ඇතුළට අවතලණය වෙලා බේදන එලියක් සාදලා එතනින් සයිඩ් දෙක වෙන්වීම සිද්ධ වෙනවා අවසානයේ සෛල ප්ලාස්ම විභාජනය කියන පියවරේදී. එතකොට ඒ සෛල ප්ලාස්ම විභාජනය කියන කොටස බැලුවොත් සෛල ප්ලාස්ම විභාජනයේදී අන්ත කලාව අවසානයේ සෛල ප්ලාස්ම විභාජනය ආරම්භ වෙනවා. එම නිසා අනූනන විභාජනය අවසාන වෙන ප්‍රවේණිකව සරසම දුහිතෘ සෛල දෙකක් සෑදීම සිද්ධ වෙනවා. සෛල දෙකක් සෑදෙන්න හේතුව සෛල ප්ලාස්ම විභාජනය සිද්ධ වීම නිසා. ඉතින් මේ සෛල ප්ලාස්ම විභාජනය සත්ව සෛලවල එක විදිහකට වෙන්නේ, ශාක සෛලවල තවත් විදිහකට වෙන්නේ. සත්ව සෛලවල බේදන ඇලියක් ඇති වෙනවා. ප්‍රවේණිකව සර්වසම දුහිතෘ සෛල දෙකක් සෑදෙනවා. හැබැයි ශාක සෛලවල සෛල ප්ලාස්ම විභාජනය සිද්ධ වෙන්නේ වෙනත් ආකාරයකින්. ඒ තමයි දැන් අනිත් පියවර ඔක්කොම එක වගේ. හැබැයි සෙන්ට්‍රියෝල නැහැනේ.
එතකොට සෙන්ට්‍රියෝල නැත්නම් කේන්ද්‍ර දේහ නැති නිසා තර්කුව සහ තුරුව සෑදෙන්නේ කොහොමද? කේන්ද්‍ර දේහ නැතුව තමයි තර්කුව සහ තුරුව සෑදෙන්නේ. සෛල ප්ලාස්මේ තියෙන ප්‍රෝටීන එකතු වෙලා කේන්ද්‍ර දේහ නොමැතිව තර්කු ශුද්‍ර නාලිකා සෑදෙනවා. ඒතකොට ශුද්‍ර නාලිකා ශුද්‍ර සූත්‍රිකා හැම කොහොමද තියෙනවනේ සයිටෝසෝලය තුල. ඉතින් ඒ අඩංගු ශුද්‍ර නාලිකා එක්ස්ප්‍රෙස් වෙලා තර්කුව සහ තුරුව සෑදීම සිද්ධ වෙනවා ශාක සෛල වල. හැබැයි කේන්ද්‍ර දේහ නොමැතිව කේන්ද්‍ර දේහ රහිතව තර්කුව සෑදීම සිද්ධ වෙනවා. ඉතින් දැන් ශාක සෛල වල ප්ලාස්ම විභාජනයත් වෙනස්. ඒකට හේතුව මොකද්ද? ගොල්ගි උපකරණයේ සාධන ආශයිකාවල ප්‍රතිඵලයක් ලෙස සෛල තලයක් සෙල් ප්ලේට් එකක් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන් නම්. සෛල තලයක් සෑදීම සිද්ධ වෙනවා සෙල් ප්ලේට් එකක්. මෙමගින් සෛල ප්ලාස්මේ දෙකට බෙදී මාතෘ සෛලයට ප්‍රවේණිකව සර්වසම දුහිතෘ සෛල දෙකක් සෑදෙනවා. මම ශාක සෛලයක ප්ලාස්ම විභාජනයේ උඩ තියෙන ඉඩේම ඇදලා පෙන්නන්නම් ඔයාලට අවශ්‍ය නම් සටහන් කරගන්න. ඒතකොට ශාක සෛල ගත්තොත් එහෙම දැන් අර ශාක සෛලයේ තර්කුව සහ තුරුව සෑදෙන හැටි මම නිකන් පෙන්නන්න. ශාක සෛලවල දැන් හිතන්න යෝග කලාව කියලා. යෝග කලාවේදී සමක තලයේ මේ විදිහට තියෙනවා කේන්ද්‍ර දේහ නොමැතිව තර්කුව සහ තුරුව සෑදෙනවා. මෙන්න මෙහෙම. හැබැයි කේන්ද්‍ර දේහ නොමැතිව තමයි ඇති වෙන්නේ තර්කුව සහ තුරුව. ඒ වගේම ශාක සෛලවල සෛල ප්ලාස්ම විභාජනය සිද්ධ වෙන්නේ ගොල්ගි ආශයිකා මේ විදිහට එකතු වෙනවා සෛලය මැද්දේ. ගොල්ගි ආශයිකා ඔහොම එක්රැස් වෙනවා. එක්රැස් වෙලා මේ සෛල බිත්ති ජීර්ණය කරලා මෙතන නව සෛල බිත්තියක් සෑදීම සිද්ධ වෙනවා. ඒ අනුව සෛලය දෙකට බෙදෙනවා. ඒතර මේ විදිහට ගොල්ගි ආශයිකා සෑදුන මේ තලයට කියනවා සෛල තලය කියලා. සෛල තලය හැදෙන්නේ ගොල්ගි ආශයිකා මගින්. ගොල්ගි ආශයිකා මගින් තමයි සෑදෙන්නේ. ඒ අනුව සෛල දෙකක් වෙන් වෙනවා ශාක සෛල වල. ওই විදිහට. ඉතින් අනූනනයේ වැදගත්කම් අපි දැනගන්න අවශ්‍යයි. අනූනනයේ වැදගත්කම් තමයි ප්‍රවේණික ස්ථායීතාව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා මේ අනූනන විභාජනය නිසා. මොකද මේ ප්‍රවේණික ස්ථායීතාවය රැක ගැනීමට වැදගත් වෙන්නේ දැන් අපේ මානව පරපුර මානව විශේෂය ආරම්භ වුණ දිනේ ඉඳලා ව්‍යාප්තියත් එක්ක මේ දක්වා අපිට එනකම්ම අපේ සෛලවල තියෙන්නේ වර්ණ දේහ 46යි. ඉතින් මේ වර්ණ දේහ 46 දිගටම එක නියත මට්ටමක නියතව තියාගන්න හේතු වුණේ මොන විභාජනයද? අනූනන විභාජනය නේද? මාතෘ න්‍යෂ්ටියට සර්ව සම දුහිතෘ න්‍යෂ්ටියක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම වර්ධනයට සහ දැන් මේකෙදි මේ දැන් පරම්පරාතර නම් ජන්මාණු නිසා තමයි මේ ජන්මාණු සෑදීමේදී සිදුවන ඌනන විභාජනය නිසා තමයි ප්‍රවේණික ස්ථායීතාව පවත්වා ගන්න හැකියාව ලැබෙන්නේ. හැබැයි අනූනනය අලිංගික ප්‍රජනනයට දායක වෙනවා. දැන් මේ මිනිසාගේ උදාහරණය ගන්න වෙන්නේ ඌනන විභාජනයේ වැදගත්කම් වලට. මේ අනූනනයේ වැදගත්කම් වලට අනූනන විභාජනයෙන් සිදුවන අලිංගික ප්‍රජනන ආකාරය අපිට උදාහරණයට ගන්න පුළුවනි. ශාක හා සතුන් අතර පවා මේ අලිංගික ප්‍රජනනය සිද්ධ වෙනවනේ. ඒතකොට මේකෙදි සිද්ධ වෙන්නේ අනූනන විභාජනය. ඒ වගේම වර්ධනය සහ විකසනයට අනූනන විභාජනය වැදගත් වෙනවා නේද? වර්ධනය සහ විකසනය සිද්ධ වෙන්නේ කලලයේ සිට අපේ දේහය දක්වා වර්ධනය වෙන්නේ මේ අනූනන විභාජනයෙන්. සෛල මිය ගියොත් හරි නැත්නම් හානි වුණොත් හරි අලුත් වැඩියා කරන්න ප්‍රතිස්ථාපනය කරන්න ඒ වගේම පුනර්වර්ධනය කරන්න අනූනන විභාජනය වැදගත් වෙනවා. ඒ වගේම අලිංගික ප්‍රජනනයට අර ඉස්සෙල්ලා කිව්වා වගේ අලිංගික ප්‍රජනනය නිසා තමයි ප්‍රවේණික ස්ථායීතාව පවත්වා ගන්න ලැබෙන්නේ.
අලිංගික ප්‍රජනනයේදී තමයි ප්‍රවේණික ස්ථායීතාව රැක ගන්න ලැබෙන්නේ අනූනන විභාජනය මගින්. ඒ වගේම සෛල වර්ධනයේදී අපේ දේහ වර්ධනයේදී ප්‍රවේණික ස්ථායීතාව පවත්වා ගන්න පුළුවන් අනූනන විභාජනය නිසා. ඒ වගේම සෛල අලුත් වැඩියාව කියලා කියන්නේ අර මොන හරි තුවාලයක් ඇති වුණොත් ඒ වගේ හානියක් අවස්ථාවකදී අලුත් වැඩියාව සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රතිස්ථාපනය කියලා කියන්නේ ක්ෂය වී ගියපු හානි පැමිණුණු ස්ථානයක සෛල නැවත ඇතිවීම. එහෙම නැත්නම් වයස්ගත වුණ සෛල මිය ගියාට පස්සේ නව සෛල ප්‍රතිස්ථාපනය වෙන්න ඕනේ නේද? දැන් අපේ රුධිර සෛල තියෙන මාස 3ක්. මාස 3න් පස්සේ මිය යනවා. ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය වෙන්න ඕනේ. ඒ වගේම පුනර්වර්ධනයට උදාහරණයක් තමයි හූනාගේ නකුට. හූනාගේ නකුට පුනර්වර්ධනය වෙන්නේ මොකද මේ සතුරු ආක්‍රමණයකදී නකුට හලන්න පුළුවන්. ඊට පස්සේ පුනර්වර්ධනයෙන් තමයි අනූනන විභාජනයෙන් තමයි මේ පුනර්වර්ධනය සිදු වෙන්නේ. ඉතින් අපි මේ ඉගෙන ගත්තේ අනූනන විභාජනය. දැන් අපි මේ දක්වා ඇඳපු රූප සටහන් ටික එකතු කරලා ඇඳ ගන්න පුළුවනි සම්පූර්ණ අනූනන විභාජනයේදී සිදුවන ක්‍රියාදාමය. එතකොට අපිට මේ ආරම්භක රූපයේ එක් එක් අවදි හඳුනා ගත්තොත් A කියන්නේ අන්තර් කලාව, B කියන්නේ ප්‍රාක් කලාව, C කියලා කියන්නේ අපිට හඳුනා ගන්න පුළුවන් ලේසියෙම යෝග කලාව නේද? යෝග කලාව. D කියලා කියන්නේ වියෝග කලාව. E කියලා කියන්නේ අර සෛල දෙක අලුත් සෛල දෙකට බෙදලා ඉවරයි. අන්ත කලාව. අන්ත කලාව හා ප්ලාස්ම විභාජනය දෙකම පෙන්නනවා ඒක නේද? ප්ලාස්ම විභාජනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට අපිට නම් කරගන්න පුළුවනි A B C D E. ওই විදිහට සත්‍ය ආලෝකනිරීක්ෂයෙන් නිරීක්ෂණය වෙන ඡායාරූප හඳුනා ගන්න එක්සෑම් වල අහලා තියෙනවා. යෝග කලාව හඳුනා ගන්න 2020 එක්සෑම් එකෙත් අහලා තිබ්බා ඕල් සිලබස් එකේ. යෝග කලාවේ ඡායාරූපයක් දීලා ආලෝකනිරීක්ෂණය නිරීක්ෂණය වෙන ආකාරය. ඒකට අපි අඳිනවා වගේ ලස්සන ඩයග්‍රෑම් එකක් නෙමෙයි එක්සෑම් එකේදී දෙන්නේ. ප්‍රැක්ටිකල්ස් වලදී අඳුනා ගන්නවද කියලා බලන්න ඔය වගේ රූපයක් දෙන්න පුළුවනි. ඒකට මෙතන සෛල හැම එකක්ම දිහා බලලා ඔයාලට පුළුවනි මේ මොන කලාවේ තියෙන සෛලද කියලා හඳුනා ගන්න නේද? වැඩිපුර තියෙන්නේ සෛල මොන කලාවේද? අන්තර් කලාවේ. මෙතන තියෙන ඒ වගේ. ප්‍රාක් කලාවේ තියෙනවා මොන සෛලද? මේ අපි නම් කරපු සෛල දෙකට අමතරව මෙතන තියෙනවා සෛලයක්, මෙතන තියෙනවා තව ප්‍රාක් කලාවේ සෛලයක්. ඊළඟට යෝග කලාවේ සෛල අපි නම් කරපු එකට අමතරව වෙන සෛලයක් නෑ නේද? ඊළඟට වියෝග කලාවේ අපි නම් කරපු සෛලයට අමතරව මෙතන තියෙනවා තවත් වියෝග කලාවේ සෛලයක්. අන්ත කලාව සහ ප්ලාස්ම විභාජනය අපිට මේ නම් කරපු E කියන අක්ෂරයෙන් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මේ තමයි අනූනන විභාජනය. ඊට පස්සේ අපි බලමු ඌනන විභාජනය කියන්නේ මොකද්ද? ඌනන විභාජනයේ පියවර මොනවද කියලා.